समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්සකාමානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායාති. සද්ධාවන්ත පින්නතුනි, හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය, වෛද්‍ය උත්පල ආටිගල මහත්මයා, එම මෑණියන්, දරුවන්, ඒ වගේම අපේ නීතිඥ සමිත ආටිගල මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන්ම දෙපාර්ශ්වයේම මිය පරලොව යන්නට යෙදුණු මව්පිය ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින්, විශේෂයෙන්ම දීපිකා ආටිගල වෛද්‍යතුමියගේ ආදරණීය මෑණියන් වහන්සේ දෙසැම්බර් 10 වෙනි දින එතුමියගේ 87 වෙනි ජන්මදිනයේ යෙදුණු අනදා විජේසිංහ ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නට දායකත්වයේ දරමින් ක්‍රියා කරන්න. විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාව සඳහා මේ දායක පින්වතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ අනාත්ම ලක්ෂණය සහ කර්මය භවෙන් භවයට කොහොමද අපි වෙත පැමිණෙන්නේ, එහෙම නැත්නම් භවෙන් භවයට කර්මය කොහොමද විපාක පිණිස ක්‍රියාත්මක වෙන්නේ කියන මේ කාරණය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට බුදුරජාණන් වහන්සේ වෙත දිනක් ආනන්ද හාමුදුරුව පැමිණිලා එක් උපාසිකාවක් විසින් කරන ලද ප්‍රකාශනයක්, තථාගතයන් වහන්සේ කරන ලද දේශනයක් සම්බන්ධව පුද්ගලයෝ දෙදෙනෙක් එක ආකාරයට ගුණධම් වඩලා ඒ දෙදෙනාගේ ගතිය දෙවිධයකට සිදුණු ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කළ කාරණයක් සිහිපත් කරමින් ඒ උපාසිකාවගේ ප්‍රකාශනයක් බුදුරජාණන් වහන්සේ වෙත සිහිපත් කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්ද කර්මය පිළිබඳව ස්වභාවය, කර්මයේ තියෙන විචිත්‍රත්වය, කර්මයේ ප්‍රභේදගත ඥානය තථාගතයන් වහන්සේට හැරුණුකොට අන් කිසිවෙකුට එපමණකින් දැනගන්නට පුළුවන් කමක් නැහැ. ඒ කම්ම විෂය අචින්තනීය කාරණයක්. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් විසින් සිතලා කල්පනා කරලා තේරුම් ගත හැකි කාරණයක් නෙමෙයි.
යම් කිසි කෙනෙක් එහෙම හිතලා කල්පනා කරලා තීරණය කරන්නට යනවා නම් ඒ තැනැත්තා එක්කෝ උමතු භාවයටපත් වෙනවා එහෙම නැත්නම් වෙහෙසටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ කර්මය පිළිබඳව නොසිතිය යුතුයි නොසෙවිය යුතුයි කියන කාරණේ නෙමෙයි. අපි අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට අපි කර්මය පිළිබඳව සිතලා කල්පනා කරලා තේරුම් ගන්නට උත්සාහ කරන්න. එතකොට ඒ සඳහා ධර්මයේහි ක්‍රම තුනක් අපට කියවෙනවා සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන වශයෙන්. එතකොට මූලික වශයෙන් ඒ තථාගතයන් වහන්සේටම පමණක් විෂය වූ ඒ කර්ම න්‍යාය පිළිබඳව එහෙම නැත්නම් කර්මයේ නැමැති સિદ્ધාන්තය පිළිබඳව අපි මුලින් ඒ තථාගතයන් වහන්සේගේ දේශනාවන් අහලා දැන ඉගෙන ගන්නට අවශ්‍යයි. ඒතර බෞද්ධ හැටියට අපිට ඒ අවස්ථාව සැලසিলা තියෙනවා. දෙවැනි පියවර තමයි ඒවා පිළිබඳව හිතලා කල්පනා කරලා ශක්ති ප්‍රමාණයෙන් හේතුඵල වශයෙන් ඒවා තේරුම් ගන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා තමයි අද මේ පින්නතුන් අපට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ පිළිබඳව පැහැදිලි කරමින් මේ ධර්ම දේශනාවන් සිද්ධ කරන හැටියට Tamanට වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම ප්‍රයෝජන පිණිස. එතකොට එහෙම ධර්ම කාරණා ශ්‍රවණය කරලා පොතපත කියවලා ඒ පිළිබඳව ටිකක් ගැඹුරින් හේතුඵල වශයෙන් සිතන්න කල්පනා කරන්නට අපි උත්සාහවත් වෙන්නට. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ප්‍රායෝගිකව අපි සිහිය ප්‍රඥාව අවදි කරගෙන ඒ ධහම ප්‍රායෝගිකව අපේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්නට වෑයම් කරන්න. එතකොට තමන්ගේ ප්‍රඥාව වැඩෙන තරමට තමයි අපට ඒ කර්ම න්‍යාය පිළිබඳව පැහැදිලි වැටහීමක් අවබෝධයක් ඇති වෙන්නේ. එතකොට එතෙක් යම් කිසි කෙනෙක් හිතලා එහි පරතරට පැමිණෙන්නට උත්සාහ කරනවා නම් හරියටම අගක් මුලක් හොයාගන්නට බැරි නූල් බෝලයක පැටලුණා වගේ මහ ඝන අන්ධකාරයක අතරමං වුණා වගේ වෙන්නට පුළුවන්. අවශ්‍ය තරම් ප්‍රඥාව නොඇඩි අපි සිතුවිලි මාත්‍රයෙන් චින්තනයෙන් පමණක් එහි පරතරට යන්නට උත්සාහ කළා. දැන් මේකෙන් අපිට තවත් කාරණයක් කියවෙනවා. දැන් වර්තමාන ලෝකේ හුඟක් වෙලාවට චින්තකයින්, බුද්ධිමතුන්, උගතුන් සම්භාවනාවට පාත්‍ර වෙනවා. එහි ඇති වරදක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උගත්කමින්, චින්තනයෙන් පමණක් ලෝකෙහි යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් කමක් නැහැ. එතකොට යම්කිසි කෙනෙක් යම් විෂයක් පිළිබඳව ගැඹුරට සිතන කල්පනා කරන චින්තකයෙක් දාර්ශනිකයෙක් හැටියට කටයුතු කරන්නට පුළුවන්. නමුත් ඒ ලෝක ධර්මයන් පිළිබඳව සියුම් කාරණා ප්‍රඥාවෙන් අවබෝධ කරනවා කියන එක ඊට වඩා ගැඹුරු කාරණයක්. එතකොට අපේ බුද්ධිය අපි දියුණු කරගන්නටත් ඕනේ, චින්තනය දියුණු කරගන්නටත් ඕනේ. ඒ වගේම සිහිය ප්‍රඥාව අවදි කරමින් ප්‍රායෝගික ඥානය අවදි කරන්නටත් ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කර්මය පිළිබඳ විශාරදත්වයටපත් වෙන්නේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි. උන්වහන්සේ ඒ ක්‍රියාවන් සිදු කරමින් එහි හේතුඵල වශයෙන් ලැබෙන කර්ම විපාකය දීර්ඝ කාලයක් උන්වහන්සේ අධ්‍යයනය කරලා ප්‍රායෝගිකව අත්දකලා ප්‍රත්‍යක්ෂ කරලා තමයි ලෝකෙට දේශනා කරන්නේ. ඒතර බුදු කෙනෙකුගේ තියෙන විශේෂත්වය එතනයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කුසලයක් කළාම එහි විපාක ලැබෙන්නේ කොහොමද කියලා විතරක් නෙමෙයි. අකුසලයේ අකුසල කර්ම විපාක ලැබෙන්නේ කොහොමද කියලා තුන්වහන්සේ අනුමාන වශයෙන් නෙමෙයි. ඒ අකුසල කර්ම සසරේ සිදු කරපු අකුසල කර්ම යලි මතු කරගෙන එහි විපාක හැටියට නිරය ආදී දුගතීන්හි උත්පත්තිය ලැබලා එහි කල්ප ගණන් ඒ කර්මෙහි විපාක විඳලා අත්දැකීම් ලැබලා තමයි ලොවට දේශනා කරන්නේ. ඒක මහබෝසත්වරයෙකුට පමණක්ම කළ හැකි ආශ්චර්යමත් සිද්ධියක්. සාමාන්‍ය කෙනෙක් ඒ බඳු අකුසලයකින් නිරයට වැටුනොත් ආය ආපහු එයිද කොහේ යයිද කියලා හිතා ගන්නට බෑ. හැබැයි බෝසත්වරයෙකුට තියෙන විශේෂත්වය තමයි විවරණලාභී බෝසත්වරයෙකුට තියෙන සුවිශේෂ හැකියාව තමයි ඒ මට්ටමට වැඩුණට පස්සේ ඒ අත්දැකීම පුහුණු කරගෙන සිහියෙන් නුවණින් ආපසු පැමිණෙන්නට පුළුවන්. එතනින් දිගින් දිගට විනාශ වෙන්නේ නැතුව. ඒතර තිරිසන් ලෝකේ ලැබිය යුතු යම්කිසි අත්දැකීමක් තියෙනවා නම් ඊට අදාළ කර්මයක් සිහිපත් කරගෙන මතු කරගෙන ඒ තිරිසන් ආත්ම භාවයේ උත්පත්තිය ලැබලා ඒ අත්දැකීම පූර්ණ කරගෙන ආපහු මනුලොවට එන්නට පුළුවන්.
ඒතර සාමාන්‍ය කෙනෙක් එහෙම ගියොත් කොතනින් කෙලවර වෙනවද කියලා හිතා ගන්නට බෑ. මොකද සිහියෙන් ප්‍රඥාවෙන් තමන්ගේ භව ගමන හසුරුවා ගන්නට දක්ෂ නැති නිසා. ඒතර මහබෝසතාණන් වහන්සේ කුසල විපාක අකුසල විපාක දෙපැත්තම මේ විදිහට දීර්ඝ කාලයක් සසරේ එකම කර්මයේ විවිධ පැතිකඩ උන්වහන්සේ අත්දැකීමින් පුහුණු කරලා තියෙනවා. ඒතකොට ඒ පුහුණුවත් එක්ක තමයි තථාගතයන් වහන්සේගේ කර්ම විපාක පැහැදිලි කිරීමේ ඥානය. කම්ම විභංග ඥානය. විභංග කියලා කියන්නේ බෙදා දැක්වීම. ඒතකොට බෙදලා කොහොමද මේ කර්මයන් සත්වයින්ට විපාක ඇති කරන්න කියන එක පැහැදිලි කරන්නට පුළුවන්. එතකොට ඊට අඩු ප්‍රඥාවක් ඇති ඊට අඩු ප්‍රඥාවක් ඇති අයට තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්කලා තමයි ඒ කර්මෙහි විපාක කොහොමද ලැබෙන්නේ කියන එක වටහා ගන්නට වෙන්නේ. ඉතින් අපට වටහා ගන්නට වෙන්නේ අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට. එයින් අදහස් කරන්නේ අපි දන්න ටික දැනගෙන නිහඬ වෙන්නට ඕන කියන එක නෙමෙයි. අපේ ඥානය දියුණු කරගන්නට අපි සුතමේ ඥාන වශයෙන්, චින්තාමේ ඥාන වශයෙන්, භාවනාමේ ඥාන වශයෙන් ඒ තථාගත ධර්මය අනුව යමින් ඒ ගැඹුරු දැක්ම ඇති කරගන්නට අපි වෑයම් කළ යුතු වෙනවා. එතකොට අද ධර්මදේශනාවේදී අපි පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ ඒ කර්මය කොහොමද අපට භවයෙන් භවය අපි පසුපස එන්නේ. මේක ඊටාම සියුම් කාරණයක්. පැහැදිලි කරගන්නට අතිශයින්ම දුෂ්කර කාරණයක්. දැන් යම්කිසි කෙනෙකුට කර්මය මේ ජීවිතේ විපාක දෙනවා කියන එකවත් හරියට පැහැදිලි කරගන්න පහසු නැහැ. බෞද්ධයෝ හැටියට උනත් අපි ඒවා අනුමාන වශයෙන් හිතනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කෙරෙහි තියෙන සද්ධාව, විශ්වාසය, බුදුහාමුදුරුවෝ ගැන තියෙන ගෞරවයත් එක්කලා අපි සමහර දේවල් පිළිගන්නවා සදහැසිතින්. නමුත් ප්‍රායෝගිකව ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ කියන එක අපිට මතු භවයක විපාක දෙන ආකාරයෙන් නෙමෙයි මේ ජීවිතේ කොහොමද ඒව අතර තියෙන සම්බන්ධතාවය කියලාවත් හරියටම සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුට ග්‍රහණය කර ගැනීම පහසු නැහැ. එහෙම පහසු වුණා නම් මිනිසුන් මේ තරම් අකුසල කර්ම සිද්ධ කරන්නේත් නැහැ. ඒතර යම්කිසි අකුසල කර්මයක් අපි හිතමු මවට හිංසා කළාම, පියාට හිංසා කළාම ඒ වෙලාවෙම අතප්පයක් කැඩුනොත් යම් කෙනෙක් හිතන්නට පුළුවන් එමේ අම්මට ගහපු නිසා තාත්තට ගහපු නිසා. හැබැයි මාසයක් හමාරක් පහුවෙලා පාරේ යනකොට වාහනයක් හැපිලා අතපය කැඩුනොත් ඒ වාහනේ පදවගෙන ගිය රියදුරා සමග ගැටුමක් ඇති කරගන්නවා. ඒකට නීතිමය වශයෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. රටට ලෝකෙට දෙස් දෙවුල් තියනවා මිසක් අර අම්මට තාත්තට හිංසා කරපු අකුසල කර්මය නිසායි අද මගේ මේ අතපය කැඩුනේ කියන එකවත් ගණනය කරගන්නට තරම් මිනිසුන්ට ප්‍රඥාව දියුණු වෙච්ච අය අඩුයි. ඒ නිසා ඒ වෙලාවෙම විපාක දුන්නොත් හැරෙන්නට ඒ වෙලාවෙම විපාක දුන්නා වුණත් සමහරු ඒක පිළිගන්නේ නැහැ. ඒකට වෙනත් හේතු දක්වනවා. නමුත් සතියක්, මාසයක්, වසරක් පහුවෙලා යම් කර්මයක් විපාක දුන්නොත් ඒක පිළිගන්නට සූදානම් නැහැ. ඒ වගේම කුසල කර්මයන් අපිට වටහා ගන්නට බැරි තවත් හේතු බොහොමයක් තියෙනවා. දැන් විශේෂයෙන් කුසල කර්මය අපට දෙවිධයකින් විපාක දෙනවා. එකක් තමයි යහපත, અભිවෘද්ධිය ලං කර දීම. අනිත් එක තමයි දුක, විපත, අනර්ථය දුරු කිරීම. ඔය දෙවිධයෙන්ම අපට කුසලයක් විපාක දෙනවා. අකුසලයක් අපට දෙවිධයකින් විපාක දෙනවා. කොහොමද? යහපත, සැපත දුරු කිරීමෙන් සහ විපත, අනර්ථය ලං කිරීමෙන්. දැන් අපට කුසලයක් කළාම අපි හිතමුකෝ දානයක් දුන්නා කියලා. ඒ දාණය දීපු දවසේම හෝ ඊට පහුවදා හෝ ඔන්න අපිට ස්විප් ටිකට් එකක් ඇදිලා, ලොතරැයියක් ඇදිලා ලොකු ධනයක් අපිට හිමි වුණොත් යන්තරමකින්වත් මිනිස්සු අනුමාන කරනවා දානයක් දුන්නා ඒක නම් කුසල විපාකේ මට අදම ලැබුණා කියලා. හැබැයි එහෙම නොවුනොත් සමහරලාට බෝධි පූජා තියලා විවිධ පින්කම් කරලා හාමුදුරනේ මෙච්චර බෝධි පූජා තිබ්බා අපි මෙච්චර පින්කම් කළා ඒත් අපිට හොඳක් නැහැනේ අර පව්කම් කරන මිනිසුන්ට මෙච්චර හරියනවා අපි මේ දිනපතා පංචශීලය ආරක්ෂා කරනවා දන් දෙනවා ලෝකෙට අපි යහපතමයි කරන්නේ ඒත් අපිට හොඳක් සිද්ධ වෙන්නේ නැහැනේ අපිට කරදර දුක් විපත්මනේ පැමිණෙන්නේ අර අපරාධ කරන මිනිසුන්ට හරියනවනේ කියලා මිනිස්සු එහෙම කල්පනා කරනවා. ඇයි එහෙම කල්පනා කරන්නේ? මේ කර්ම විපාකවල ස්වභාවය මේ ජීවිතයේ ලැබෙන ඒවවත් හරියට වෙන්කොට හඳුනා ගන්නට ඒව අතර තියෙන අන්‍යෝන්‍ය හේතුඵල සම්බන්ධතාවය විග්‍රහ කරගන්නට පහසු නැතිකම නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි කුසල කර්මයක් සිද්ධ කළාම
ඒකෙන් අපිට පැමිණෙන්නට තියෙන යම් ප්‍රමාණයකට දුක් විපත් අවම වෙන්නට පුළුවන්. දැන් අපි හිතමු අපේ ජීවිතය අහෝසි වෙන්නට තිබ්බනම්, ඒ කියන්නේ උපඝාතක කර්මයක් හැටියට අකාලේ මරණයටපත් වෙන්නට හේතු වෙන කර්මයක් අපි සතුව තිබුණා නම්, අපි බෝධි පූජාවක් තියලා හරි එහෙම නැත්නම් અભේදාන කුසලයක් සිද්ධ කළාම අපි අකාලේ මරණයටපත් නොවි සමහර විට ඒ කර්මයේහි ශේෂ විපාක වශයෙන් අපි පාරේ යනකොට වාහනයකට යට වෙලා ඔත්පල වෙන්නට පුළුවන්. එතකොට දැන් අපි කල්පනා කරන්නේ බෝධි පූජාවට ගිහිල්ලා එනකොට නම් අපි වාහනේ හැප්පුණේ. දැන් බෝධි පූජාවට ගිය නිසා තමයි වාහනේ හැප්පුණේ. ගියේ නැතුව ගෙදරට වෙලා හිටියනම් මේ මොකුත් ප්‍රශ්නයක් නැහැ වගේ තමයි අපිට හිතෙන්නේ බැලු බැලු. නමුත් බෝධි පූජාව තිබ්බ නිසා අපි මැරෙන්න තිබිච්ච එක මැරෙන්නේ නැතිව වාහනේ හැප්පිලා අතපය කැඩිලා පමණක් අපේ ජීවිතේ රැකුණා කියන එක දැන් කොහොමද ඔප්පු කරන්න පුළුවන්? ඒක ඔප්පු කරන්න පහසු නැහැ. ඒක ඒත්තු ගන්නන්නට පහසු නැහැ. පහසුවෙන්ම සරලවම කෙනෙකුට තර්ක විතර්ක කරන්න ඉඩකඩ තියෙන්නේ එදා බෝධි පූජාවට නොගින් ගෙදර හිටියනම් වාහනේ හැප්පෙන්නේ නැහැ කියන එකයි. ඒකයි ප්‍රාථමික වශයෙන් බැලුවාම තර්ක ඥාණයට හසු වෙන කාරණේ. වර්තමාන කාරණේ. හැබැයි ඒකට ඔබෙන් තියෙන නෑ මේ බෝධි පූජාව තිබ්බ නිසා තමයි ජීවිතේ රැකුනේ. ජීවිතේ විනාශ වෙන්නටයි ඒ කර්මයෙන් තිබුණේ. ඒ කර්මය මේ බෝධි පූජාව නිසා අවම වුණා. නමුත් ඒක සම්පූර්ණයෙන් අහෝසි කරන්නට තරම් ඒ කරපු කුසලයේ ප්‍රමාණවත් නොවන නිසායි යම් ප්‍රමාණයකට විපාකත්වයටපත් උනේ කියන මේ කාරණය ධර්මානුකූලව පැහැදිලි කරලා දුන්නා වුණත් කෙනෙකුට ඒත්තු ගන්නන්නට පහසු නැහැ. ඒ නිසා දීර්ඝ කාලයක් ඒවා පිළිබඳව සිතමින් කල්පනා කරමින් එකින් එක අන්‍යෝන්‍ය සම්බන්ධතා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන විදිහ හඳුනාගත්තොත් තමයි යම්කිසි කෙනෙකුට ඒ කර්ම විභංගය, ඒ කියන්නේ කර්මය බෙදා හඳුනා ගැනීම කරන්නට ටික ටික තමන්ගේ ප්‍රඥාව අවදි වෙන්නේ. දැන් මේ පිළිබඳව උත්සාහ කරනවට වඩා මිනිස්සුන්ට පහසුම ක්‍රමය තමයි මේක වෙන කවුරු හරි විසින් කරන වැඩක් කියලා හිතාගන්න එක. ඒ නිසා තමයි ලෝකේ හැම ආගමක්ම නිර්මාණය වෙන්නේ යම්කිසි දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ නොපෙනෙන ආත්මයකට මූලිකත්වය දෙවි. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ මේ හේතුඵල ක්‍රියාවලියක් කියලා පැහැදිලි කරගන්නට පහසු නෑ. දේවල් සිද්ධ වෙන හැටියට. එතකොට සමහරව ඒවා ගැන කොහොමවත් හේතුඵල වශයෙන් හිතන්නේ නැහැ. හේතුඵල වශයෙන් ටිකක් ගැඹුරට හිතනකොටත් මිනිසුන්ට තේරුම් ගන්න බෑ මේවා කොහොමද ඉබේ වෙන්නේ කියලා. ඒ නිසා එතකොට ඒ අය කල්පනා කරනවා එහෙනම් කවුරු හරි අපි මේ කරන දේවල් බලාගෙන ඉඳලා අපිට දඬුවම් හැටියට මේවා කරනවා ඇති. එතකොට අපි හොඳ දේවල් කළාම අපිට හොඳ යහපත් ආකාරයෙන් අපිට සංග්‍රහ කරනවා. එතකොට අපෙන් පරිබාහිර වූ යම්කිසි සුවිශේෂ හැකියාවක් ඇති සුවිශේෂ බලයක් ඇති මුළු මහත් විශ්වය පිළිබඳවම ආධිපත්‍යයක් ඇති එක්තරා පුද්ගලයෙක් පිළිබඳ අදහස් සංකල්පනා මිනිස්සුන්ට මතුවෙන්න මේ කර්මයේ තියෙන දුරවබෝධ භාවයත් එක හේතුවක් වෙලා තියෙනවා. තවත් බොහෝ හේතු තියෙනවා. අපි කොහොමද ඉපදුනේ අපි කොහොමද සසර පවතින්නේ මේවා හේතුඵල වශයෙන් සිද්ධ වෙනවයි කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි. මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් තියෙනවා කියන සංකල්පය තමයි දීර්ඝ කාලයක් තහවුරු වෙලා තියෙන්නේ. ඒතකොට මේක කොහොමද අලුතෙන්ම හටගන්නේ? ඔය දැන් සමහර වෙලාවට සමාජයේ ඇහෙන්නේ අපිට නේද කිකිලිද ඉස්සරලා හටගත්තේ බිත්තරේද හට. ඉතින් දැන් මේක කොහොමද විසඳන්නේ? එහෙම විසඳ ගන්න බැරි වෙනකොට දැන් අම්මද මුලින් උපන්නේ දරුවද උපන්නේ. ඉතින් දරුවෙක් උපදින්න එපා. අම්මා කෙනෙක් වෙන්න. ඒතකොට කොහොමද මේක මුලින්ම හටගන්නේ? ඒතකොට මේක තෝරගන්න බැරි වෙනකොට එහෙනම් කවුරු හරි මුලින්ම මේක උපද්දවන්නට ඇති. එතනට යනවා ඇරෙන්නට ඒ ප්‍රාථමික ඥාණයෙන් වෙන කල හැකි දෙයක් නැහැ. එතකොට ඒ අය මේ සත්ව පුද්ගල සංඥාවත් එක්කලා ස්වභාවිකව හේතුඵල ක්‍රියාවලියකුයි ලෝකෙ සිද්ධ වෙන්නේ කියන කාරණය නිවැරදිව වටහා ගන්නට ප්‍රඥාව නැති වෙනකොට ඒක යම්කිසි අදෘශ්‍යමාන ශක්තියකට විශ්වව්‍යාපී වූ මහා බලයකට ඒ මූල කාරණය ආරෝපණය කරන්නට වෑයම් කරනවා. ඒ මත තමයි සියලුම දේවවාදී ආගම් නිර්මාණය වෙලා. එතකොට බුදුවරයෙක් ලොවට පහළ වෙලා පළවෙනි වතාවට ලෝකෙට කියා දෙනවා නෑ එහෙම ලෝකයේ කවුරුන්වත් විසින් ආරම්භ කරනවා නෙමෙයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ හේතුඵල කියන මූලික સિદ્ધාන්තයකට අනුවයි.
මෙතන සත්වයකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, ආත්මිකුත් නැහැ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ ශක්ති සමූහයක් පමණයි. නාම රූප ධර්ම වශයෙන්. ඒවා සමහර ශක්තියින් භෞතික වශයෙන් අපට ස්පර්ශ කරන්නට පුළුවන්. ඉන්ද්‍රිය ගෝචර වෙනවා. සමහර ශක්තියින් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ නැහැ. එතකොට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ශක්තියින්ගේ ස්වභාවය බුදුවරයෙක් පහළ නොවුණා වුණත් ලෝකේ කලින් කලට හඳුනා ගන්න. අපි පෙර දිනේ ධර්ම දේශනාවේදී යම් ප්‍රමාණයකට පැහැදිලි කළා. හේතුඵල ධර්මයේ කියන එකම સિદ્ધාන්තයේ චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා නියාම ධර්ම පහක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ක්‍රම පහකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ක්‍රම පහෙන් බීජ නියාම, ඍතු නියාම ආදිය භෞතික ධර්ම හා සම්බන්ධයි. බීජ නියාම කියලා කියන්නේ වර්තමානයේ අපට විවාහාර කරන හැටියට කියනවා නම් මව්පියන්ගෙන් උරුම වෙන ප්‍රවේණි උරුමයන්, ඥානමය ගති ලක්ෂණ. එතකොට ඒවා අවිඥානික, සවිඥානික හැමතැනම ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට පොල් ගෙඩියක් හිටෙව්වහම ඒකෙන් පොල් පැලයක් තමයි හැදෙන්නේ. ඒකෙන් කොස් හැදෙන්නේ නැහැ. කොස් ඇටයක් හිටවුවහම ඒකෙන් කොස් මිසක් ඒකෙන් වෙන දෙයක් හැදෙන්නේ නැහැ. හැබැයි ඒ කොස් ඇටෙත් වරක ඇටයක් හිටෙව්වොත් වරක, වැල ඇටයක් හිටෙව්වොත් වැල. දැන් අපිට ඒ වරක ඇටයකුයි වැල ඇටයකුයි දීලා මේකේ වරකා හැදෙන ගුණය කොහෙද තියෙන්නේ, මේකේ වැල හැදෙන ගුණය කොහෙද තියෙන්නේ කියලා අපිට පෙන්වන්න කිව්වොත් ඒක පෙන්වන්න පහසු නෑ. හැබැයි මේක හිටෙව්වට පස්සේ ගහක් හැදිලා ඒකේ හැදෙන ගෙඩි වරකා වෙනකොට වැල වෙනකොට ඒකේ මොකක් හෝ ශක්තියක් තිබිලා තියෙනවා. ඒ ගෙඩිය වැල බවට පත් කිරීම සහ වරකා බවට පත් කිරීම යම්කිසි ගුණයක් එහි තිබිලා තියෙනවා. ඒක අපිට පහසු නෑ තෝරන්න. හැබැයි වර්තමානයේ භෞතික විද්‍යාව හුඟක් දියුණු නිසා ඒ විද්‍යාත්මක ක්‍රමවේද පාවිච්චි කළොත් සමහර විට මේක වරකා බවට පත් වෙන්නේ මෙන්න මේ සංඝටකය නිසායි, මේක වැල බවට පත් වෙන්නේ මෙන්න මේ සංඝටකය නිසායි කියලා ඇතැම් විට ඒ අය හඳුනා ගනීවි. හැබැයි ඒක පියවි ස්වභාවයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන කාරණයක් නෙමෙයි. අන්න ඒ වගේ ලෝකයේ තාක්ෂණය දියුණු වෙනකොට භෞතික වශයෙන් බීජ නියාම, ඊළඟට ඍතු නියාම, ගින්නෙන් පිලිස්සෙනවා, ජලයෙන් සිසිල් වෙනවා, මේ සීතෝෂ්ණ මත ඇති වෙන වෙනස්කම් මේවා යම් ප්‍රමාණයට ලෝකයේ විසින් හඳුනාගත්තා. 100%ක්ම නෙමෙයි. ඒ 100%ක්ම හඳුනාගෙන නැති නිසානේ බටහිර විද්‍යාව කියන එක දවසින් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වසරෙන් වසර අලුත් කර කර යන්නට සිද්ධ වෙලා තියෙන්නේ. එහි පරිපූර්ණ ඥානයක් නෙමෙයි. ඒගොල්ලෝ සොයමින්, විමසමින් දැනෙන දේ ලෝකයට ප්‍රකාශ කරනවා. තව ටිකක් අධ්‍යයනය කරනකොට, තව ටිකක් ගැඹුරට යනකොට මුලින් කියව ඒවා සංශෝධනය කරන්නට සිද්ධ වෙනවා. හැබැයි සම්මා සම්බුදුවරයෙක් ලොවට කාරණා පැහැදිලි කරන්නේ ටිකක් ඉගෙනගෙන අනිත් ටික පස්සේ ඉගෙන ගන්න තියාගෙන නෙමෙයි, සර්වඥ භාවයටපත් වෙනවා. ඒ සඳහා උන්වහන්සේ දීර්ඝ කාලයක් උත්සාහවත් වෙනවා. ඒ උත්සාහය තුළ අර භෞතික කාරණාවල හේතුඵල සම්බන්ධතාවයේ පමණක් නෙමේ, චිත්ත නියාම, කම්ම නියාම කියන මේ සූක්ෂම ධර්මතා දෙකෙහි හේතුඵල සම්බන්ධය දිගු කලක් තමන් වහන්සේගේම මනස අධ්‍යයනය කරමින්, තමන්ම කුසල කර්මයන්හි යෙදෙමින්, ඒවා විපාක විඳිමින් ඒ හේතුඵල සම්බන්ධය ප්‍රායෝගිකව අත්දැකීමින්, ප්‍රායෝගික ඥාණයෙන් එය ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙම ප්‍රත්‍යක්ෂ කරලා ලොවට පැහැදිලි කරනවා මේ කර්මයේ විපාකය මේ ආකාරයෙන් ලැබෙනවායි කියන එක. එතකොට මෙතන අමුතුවෙන් කවුරුත් අපට කර්ම විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේවත්, එහෙම නැත්නම් බ්‍රහ්මයාවත්, බුදුහාමුදුරුවෝවත්, එහෙම නැත්නම් වෙන කෙනෙක්වත් ඒ කර්මයේ විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ විපාක දෙන්නේ කොහොමද? හේතුඵල සම්බන්ධය ඇතිව. දැන් අර සරලව ගත්තොත් කොස් ඇටේ හිටෙව්වන් පස්සේ ඒකෙන් වැල හැදෙන, වරක හැදෙන කොස් ඇට දෙක අණුව ඒකේ හැදෙන්නේ වැලද වරකද කියලා තීරණය වෙනවා විනා මේ ගහේ වැල හැදෙන්න ඕන, මේ ගහේ වරක හැදෙන්න ඕන කියලා දෙවියන් වහන්සේ තීරණය කරනවා නෙමෙයිනේ. නමුත් මේ කාරණේ වටහා ගන්නට බැරි වෙනකොට තමයි ඒ ස්වභාව ධර්මයේ භෞතික ක්‍රියාවලිය පවා අපේ අදෘශ්‍යමාන ශක්තියකට හේතු කරලා ඒ අය විසින් තමයි ලෝකෙට අනුකම්පාවෙන්, ලෝකෙට යහපත පිණිස, අපේ පැවැත්ම පිණිස මේ වෙනස්කම් ඇති කරන්න කියලා හිතා ගන්න තැනකට යනවා. ඉතින් ඒ බඳු ලෝකයකට අර චිත්ත නියාම, කම්ම නියාම ආදී සියුම් සූක්ෂම ක්‍රියාකාරීත්වය මේ ජීවිතේ විපාක දෙන හැටිවත් හඳුනා ගන්නට බෑ. ඒ බඳු මනසකට මේක මතු භවයකට කොහොමද යන්නේ කියන එක සාමාන්‍යයෙන් හිතන්නම පහසු කාරණයක් නෙමෙයි.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුඵල ක්‍රියාවලියක් තුළ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙමෙයි. ඒ වගේම වෙන කෙනෙක් ඉදිරිපත් වෙලා මේවා විපාකත්වයට පමුණුවනවත් නෙමෙයි. අදාළ හේතුවට සම්බන්ධයක් ඇතිව අදාළ ඵලය සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි අර සිහිපත් කළේ යම් තැනක ගින්න ඇති වුණා නම් එතන තමයි දැවීම ඇති වෙන්නේ. යම් තැනක සිසිලස ඇති වුණා නම් එතන තමයි සිසිල් බව ගොඩ නැගෙන්නේ. ඒ වගේම යම් තැනක බීජය තියෙනවා නම් එතන තමයි ඒකට අදාළ වෘක්ෂය ඵලය නිර්මාණය වෙන්නේ. අන්න ඒ වගේ යම් තැනක සිත ඇති වුණා නම් ඒ සිතට අනුරූපව තමයි ඒ සිතෙහි ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. සිතක් ඇති වෙලා නැති වුණාට ඒ සිතේ ස්වභාවය තමයි ඇති වෙච්ච සැනින්ම වහා අභාවයට යනවා. එතකොට සිත ඇති වෙලා අභාවයට ගියාට එහි යම් කිසි ශක්තියක් ඉතිරි වෙනවා මතු විපාකයක් ඇති කරන්නට. එතකොට අන්නේ ශක්තිය තමයි අපි හඳුනාගන්නේ කර්ම ශක්තිය හැටියට. එතකොට දැන් මේවා විග්‍රහ කරනකොට අපි ඒවට පාවිච්චි කරන වචන අනුව කෙනෙකුට යම් යම් තර්ක ගොඩන ගන්න පුළුවන්. එතකොට කර්මය විතරක් නিত্য සාධකයක්ද? එහෙම කොහොමද? ඒක කොහෙද තියෙන්නේ? එතකොට ඒවා කොහෙද සටහන් වෙන්නේ? එහෙම ප්‍රශ්න මතු කරන්න පුළුවන්. මොකද අර භෞතිකවාදී චින්තනයකින් අපි හිතනකොට දැන් පින්නතුනේ මෙහෙම හිතලා බලන්නකො දැන් ඉස්සර කාලේ අපිට යම්කිසි රූප සටහනක් එහෙම නැත්නම් වීඩියෝ දර්ශනයක් තැටිගත කරලා තියන්න අපිට ලොකු ඉඩක් ඕන වුණා. ඊළඟට හඬපටයක් සකස් කරලා තියන්න ලොකු ඉඩක් ඕන වුණා. ඊට පස්සේ ටික ටික තාක්ෂණයේ දියුණු වෙන්න ඒ ඉඩ ටිකෙන් ටික අඩු කරලා අද ඊටාම සියුම් තැනකට ගෙනත් තියෙනවා. එතකොට මේ ඊටාම ඇහැට පේන්නේ නැති තරම් සියුම් ස්කන්ධයක් තුල අපිට බොහෝ දේ ගබඩා කරලා තියන්නට පුළුවන්. ඊළඟට අද ඒ අය ඒ භෞතික විද්‍යාව දියුණු කරනකොට ඒ අය හඳුනාගෙන තියෙනවා එහෙ මොකක්වත් අපිට පැහැදිලි ස්කන්ධයක් නොතිබුණත් මේ අවකාශය තුලත් මේ බොහෝ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒ නිසා තමයි අතනින් ක්‍රියාත්මක කරනකොට රූපවාහිනී සංස්ථාවෙන් අපිට මෙතනින් ඒවා දකින්නට පුළුවන් වෙන්නේ. ගුවන්විදුලි සංස්ථාවෙන් ඒවා ක්‍රියාත්මක කරනකොට මෙතනින් අහන්නට පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ විදිහට ඒ අය අද පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ දෙසූ ඒ දේශනාවන්හි ශබ්ද තරංග පවා අද අවශ්‍ය නම් වෙන් කරලා ගන්න පුළුවන් හැටියට මේ අවකාශය තුල තවමත් එහි පරම්පරාව එහි අනුකම්පනයන් තවමත් ක්‍රියාත්මක වෙනවයි කියන්නේ. එතකොට දැන් අතීත කාලේ අපිට මේවා හිතා ගන්නටවත් අමාරුයි. වෙන කොහේ හරි ක්‍රියාත්මක කරන දෙයක් මෙතනින් අපි ගෙදර ඉඳන් ඒ පින්තූර බලනවා මේ ලෝකේ එහා කොනේ සිද්ධ වෙනවා මෙතන බලනවා කියලා. ඉස්සර අපි අහලා තිබුණේ ඉද්ධිවිද ඥානය උපදවාගත්තු අයට විතරයි එහෙම කරන්න පුළුවන්. 이르දිමය ඥාණයෙන් තමයි ලෝකේ එහා කොනේ සිද්ධ වෙනවා මෙහා කොනේ ඉඳලා බලන්න පුළුවන්. අද මොන 이르දියක්වත් නැතුව ඒවා බලන්න පුළුවන් මට්ටමට උපකරණ දියුණු කරලා තියෙනවා. එතකොට මෙහෙම අපි ගැඹුරට සොයනකොට අපිට මෙතෙක් ඉන්ද්‍රයන්ට සහ උපකරණ වලට විෂය වෙච්ච කාරණා වලට වඩාත් සියුම්ව ලෝකයේ තුල යම් ශක්තියින් ක්‍රියාත්මක වෙනවා කියලා හඳුනා ගන්නට පුළුවන්. අන්න එහෙම සියුම් කරගෙන ගිහිල්ලා පරමාර්ථ දක්වා සියුම් කළාම මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වය අතිශයින්ම විචිත්‍රයි. අපි දැනට හඳුනාගන්නේ බටහිර ලෝකයේ උනත් උපකරණ සකස්සලා තියෙන්නේ යම්කිසි භෞතික ප්‍රමාණයකින් පමණයි. ඉන් එහාට උපකරණ සකස් කරන්නට සමත් වෙලා නැහැ තාම. එතකොට නමුත් මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ භෞතික මට්ටමින් පමණක් නෙමෙයි නාම මට්ටමින්. ඒ කියන්නේ පරමාර්ථම වශයෙන් විඥාන ධාතුවේ ක්‍රියාකාරීත්වය ලෝකයේ තුල සක්‍රිය වෙනවා. ඒතකොට ඒක කොමකින්ද මනින්නේ? ඒක කොහොමද හඳුනාගන්නේ කියන එක උපකරණ සකස් කරන්නට පහසු නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මත වශයෙන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ශක්තියින්ට අමතරව ඉන්ද්‍රයන්ට ගෝචර නොවන ප්‍රඥාවෙන් හඳුනාගත යුතු ශක්තියින් බොහෝමයක් මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙනවා. ඒවා තමයි චිත්ත චෛතසික හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ වගේම කර්ම ශක්තිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට චිත්ත චෛතසික කියලා කියන්නේ සිත සහ එහි සිතෙහි ගුණාංග. යම්කිසි ගුණයකින් යුක්තව සිතක් හටගත්තාම සිතෙහි ස්වභාවය තමයි හටගත් සැනින් නිරුද්ධ වෙනවා. හැබැයි හටගත් සැනින්ම නිරුද්ධ වුණාට යම් ශක්තියක් ඒ තුළින් නිෂ්පාදනය කරනවා. එය
ආපහු එහිම පතිත වෙලා ඵලයක් ඇති කරන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ශක්තිය තමයි අපි කර්ම ශක්තිය හැටියට හඳුනාගන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ගිනි පෙට්ටියක් අතට අරගෙන කාමරයක දොර ජනෙල් වහලා අපි එක ගිනි කූරක් දැල්වලා වහාම නිවනවා. දැන් ගිනි කූර දැල්විලා නිවුනට ඒ දැල් වෙනවත් සමගම යම්කිසි තේජෝ ශක්තියක් අවකාශයට නිකුත් කරනවා. දැන් ගිනි දැල්ල අපිට නිවන්න පුළුවන්. හැබැයි අර තේජෝ ශක්තිය මේ වායුවත් එක්ක මුසු වෙලා කාමරයේ ඇතුලේ රැඳෙනවා. ඊට පස්සේ අපි තවත් ගිනි කූරක් දැල්වලා වහාම නිවනවා. තවත් ගිනි කූරක් දැල්වලා වහාම නිවනවා. දැන් ගිනි කූරු ටික දැල්වපු සැනින්ම නිවුවට ඒ දැල්වන සැනින් අවකාශයට නිකුත් වෙච්ච යම්කිසි උණුසුමක් අවකාශය තුල ඉතිරි වෙනවා. මෙහෙම ගිනි කූරු බොහෝ ගණනක් දැල්ලුවොත් සෑහෙන වෙලාවක් ඒ දැල්ලූ සැනින් නිවි ගියාට සමහර විට කාමරයට ඇතුල් වෙන කෙනෙකුට දැනෙන ප්‍රමාණය උණුසුමක් ඒක ඇතුලේ ඇති කරන්නට පුළුවන්. අන්න ඒ වගේ අපේ මනසෙහි ඇතිවෙන කුසල් සිත් සහ අකුසල් සිත්. කුසල් සිත් කියලා කියන්නේ සෞම්‍ය වූ ප්‍රභාමත් වූ ශක්තිමත් වූ තමන්ටත් අනුන්ටත් යහපත පිණිස හේතු වෙන යහපත් වූ ශක්තියක් කුසලයේ හැටියට හඳුනා ගන්න. එතකොට ඒ බඳු සිතක් ඇති වෙලා නැති වෙලා ගියාට ඒන් ගොඩනගෙන හරියට දැන් අර ගිනි කූර පත්තු කරලා නිවුවහම තේජස ඉතුරු වෙන්න වගේ දැන් අපි හිතමු අයිස් කැටයක් කාමරය ඇතුළට අරගෙන ඇවිල්ලා ආපහු එළියට ගෙනියනවා. තවත් අයිස් කැටයක් ආයෙ ගේනවා. මෙහෙම අයිස් කැට බොහොමයක් ගෙනනකොට ඒක ඇතුලේ යම් සිසිලසක් ඇති වෙනවා. ඒ වගේ කුසල් සිත් ඇති වෙලා නැති වෙලා ගියාට ඒ කුසල් සිත නිසා ජනිත කරපු යම් සෞම්‍ය වූ ශක්තියක් ඉතිරි වෙනවා. ඒ අපි හඳුන්වනවා කුසල කර්ම ශක්තිය හැටියට. අර අයහපත් රළු තේජෝ ශක්තියෙන් අධික වික්ෂිප්ත අඳුරු මනෝභාවයන් ඇති වෙලා එසනින් නැති වෙලා ගියත් ඒ වයින් ගොඩනගෙන යම් ශක්තියක් තියෙනවා. එය Tamanටත් ලෝකයටත් අනර්ථය කරන්නට සමර්ථයි. එය හඳුන්වනවා අකුසල කර්මයේ හැටියට. එතකොට දැන් මේ සිතෙහි ස්වභාවය තමයි එක් සිතක් ඇති වෙලා ඒ සිත එහෙමම නිරුද්ධ වුණාට නැවතත් ඒ චිත්ත පරම්පරාවෙහි තවත් සිතක් හටගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එක පුද්ගලයෙකුගේ සිත නිරුද්ධ වුණා කියලා ඒ මනුස්සයා මැරෙන්නේ නැහැනේ. ඉපදිලා වසර ගණනාවක් ජීවත් වෙනවා පෙනෙනවා. ඒ කොහොමද ජීවත් වෙන්නේ? ඒ පුද්ගලයා උත්පත්තිය ලබනකොට ගෙනාපු යම් කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්ම ශක්තිය විසින් අර චිත්ත පරම්පරාව නිරුද්ධ වෙන්නට නොදී නැවත සිත් පරම්පරාවක් ගොඩනගනවා. එතකොට එක සිතක් හටගෙන නිරුද්ධ වුණාට පුද්ගලයා මේ යන්නේ නැහැ. ඒ පරම්පරාවේ තවත් සිතක් හටගන්න. ඒකත් නිරුද්ධ වෙනවා. ඒ පරම්පරාවේ තවත් සිතක් හටගන්න. දැන් මේ පරම්පරාව කැඩෙන්නේ නැතුව පවත්වන්නේ කුමක් විසින්ද? අර සසරේ ගෙනත් තියෙන කර්ම ශක්තිය විසින්. එතකොට දැන් මේක කොහොමද මේකට බලපාන්නේ කියන එක අපිට අපි ළඟ තියෙන උදාහරණ උපමා වලින් පැහැදිලි කරගන්නට බැරි ගැටලුවයි තියෙන්නේ. එතකොට යමක් හටගත් සැනින් නිරුද්ධ වෙනකොට එහෙමනම් ඒක අවසාන වෙන්නට ඕනේ. අවසාන නොවි පවතින්නේ කුමක ශක්තියෙන්ද? අන්න එතනදී තමයි හඳුනා ගන්නට බැරි වෙනකොට ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඒ වෙනත් අදෘශ්‍යමාන ශක්තියක් විසින් තමයි අපිව පවත්වන්නේ කියන තැනට ඒක හිලව් කරන්නට මිනිසුන් පුරුදු උනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම පුද්ගලයෙක් මත යැපෙනවා නෙමෙයි. Taman කියලා පුද්ගලයෙකුත් නැහැ. දෙවියන් වහන්සේ කියලාත් පුද්ගලයෙක් ඇත්තේ නැහැ. ඒ හැම තැනකම ක්‍රියාත්මක වෙන්න පුළුවන්නේ නාම රූප ධර්ම ටිකක් පමණයි. දෙවියන් වහන්සේ කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. දෙවියන් ඉන්නවා. ඒ දෙවියන් කියලා කියන්නේත් නාම රූප ධර්ම. එහෙම නැත්නම් මේ ශක්ති සමූහයක් පමණයි. මිනිසුන් කියලා කියන්නේත් සතාසිව්පාවා කියලා කියන්නේත් ශක්ති සමූහයක් පමණයි. හැබැයි මේ ශක්තියින් මුසු වීම ඒ තන වෙනස්කම් පවතිනවා. ඒ වෙනස්කම් මත තමයි ඔවුනොවුන්ගේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් පවතින්නේ. එතකොට ඔය එක පැත්තක්. කර්මය කියන්නේ එක පැත්තක්. මේ කර්මය මතම සියලු වෙනස්කම් සිද්ධ වෙනවා නෙමෙයි. ඔවුනොවුන් සිතන පතන ආකාරය මත තවත් වෙනස්කම් ඇති වෙනවා. ඊළඟට ප්‍රවේණි උරුමයන් මත බීජ නියාමයන් මත තවත් වෙනස්කම් ඇති වෙනවා. ඊළඟට සීතෝෂ්ණ මත තවත් වෙනස්කම් ඇති වෙනවා. ධම්ම නියාමයේ මත තවත් වෙනස්කම් ඇති වෙනවා. මේ කාරණා පහම උතන්ට බලපවත්වනවා. අපි දැන් මේ කතා කරන්නේ එක් අංශයක් පිළිබඳව නිසා ඒ කර්මය නැමැති සාධකයේ බලපවත්වනකොට එතනින් බරපතල විදිහට විචිත්‍රත්වයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
සුභ කියන මානවකයාට අපි අද මාතෘකා කළේ ඒ දේශනා පාඩ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වනවා සුභ මානවකයා විසින් ඇසූ පැනයකට සුභ මානවකයා අහන්නේ ස්වාමීනි තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සත්වයින්ගේ විවිධත්වයක් පවතින්නේ. මිනිස්සෙයින්ම ගත්තා වුණත් ඇතැම් කෙනෙක් රූප සම්පන්නයි, ඇතැම් කෙනෙක් දුර්වර්ණයි, ඇතැම් කෙනෙක් දීර්ඝායු සම්පන්නයි, ඇතැම් කෙනෙක් අල්පායුෂ්කයි. ඇතැම් කෙනෙක් පොහොසත්, ඇතැම් කෙනෙක් දුප්පත්, ඇතැම් කෙනෙක් කෙටි ආයු කාලයකින් මිය යනවා, ඇතැම් කෙනෙක් දිගු කලක් ජීවත් වෙනවා. කොහොමද මෙහෙම වෙනස් වෙන්නේ? මොකකින්ද මේ වෙනස ඇති කරන්නේ? බුදුරජාණන් වහන්සේ එතනදී තමයි දේශනා කරන්නේ කම්මස්සකා මානව කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මං සත්තේ විභජති යදිදං හීනපනිත්තා. මානවකය මේ සියලු පහත් ස්වභාවයන් ඇති කරලා තියෙන්නේ කර්මය මූලික කොටගෙනයි. ඔවුනොවුන් විසින්ම සසර ගමනේ ගොඩනැගූ සිතුවිලි වල ශක්තිය, ඒ චේතනාවන්ගේ ශක්තිය. ඒතර ඒ ශක්තිය ආපහු ඒ પરම්පරාව වෙතම පතිත වෙනවා. අප විසින් ගොඩනැගූ ශක්තිය වෙන කෙනෙක් වෙත යන්නේ නැහැ. ඇයිද වෙන කෙනෙක් වෙත යන්නේ නැත්තේ? අපි හිතවපු බීජයේහි ඵලය වෙනත් බීජයක් තුල වෙනත් ගහක් තුල ඵල දරන්නේ නැහැ. ඒක ඒ බීජයත් එක්කලා ඒ හැට ගන්නා රුක්සෙම ඒ ඵලය දරන්නේ. හැබැයි අර අපි හිතවන්නේ බීජය ඊට පස්සේ බීජයක් හිටෙවුවා වුණාට එකෙන් හැදෙන්නේ ගහක්. ගහක් හැදුනන් පස්සේ ගහේ තමයි ඒ જાතිය ඵල දරන්නේ. එතකොට දැන් අර බීජය දැන් එතන නැහැනේ. බීජ නැති වුණාට ඒ බීජ නිසයි මේ ගහ හටගත්තේ. ඒ ගහටයි ඒ ඵලය උරුම. ඒක වෙනත් ගහකට වෙනත් බීජයකට දැන් හිටවපු බීජය දැන් නැහැනේ. ඉතින් කොහොමද ඒකට මේක හිලව් කරන්නේ කියලා එහෙම තර්කයක් ගොඩනගන්නට බෑ. බීජය එතන නැති වුණාට ඒ බීජයෙන් තමයි මේ ගහ හැදුවේ. එතකොට ඒ ගහට තමයි මේ ඵලයේ උරුමය තියෙන්නේ. අන්න ඒ වගේ කර්මයේ ජනිත කරපු පුද්ගලයා දැන් මිය ගිහින් වෙන්නට පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා ගොඩනගපු චිත්ත පරම්පරාවේ එක්තරා සිතුවිලි ධාරාවක් තමයි ඊළඟ භවයේ ජනිත වෙලා තියෙන්නේ. අර මුලින් හිටපු පුද්ගලයා නෙමෙයි. හැබැයි ඒ පරපුරේ කොටසක්. හටගත් සිත් ඒ තැන නිරුද්ධ වුණා. හැබැයි මෙහෙම නිරුද්ධ වෙමින් හරියට දන්වැලක් වගේ ඉදිරියට ක්‍රියාත්මක වුණා. ඒ දන්වැලේ ඉදිරි පුරුක් ටිකක් තමයි මේ ඊළඟ භවය කියලා කියන්නේ. ඒතකොට අර මුලදී දන්වැලේ මුල හරියේදී තමයි අර කර්ම ගොඩ නැගුවේ. දැන් ඒ හරිය දි รา පත් වෙලා අහෝසි වෙලා. අහෝසි වුණාට එහි කම්පනය, එහි ශක්තිය මේ ඉදිරි පුරුක් හරහා ගලා එනවා. ඒක වළක්වන්නට බෑ. මොකද එය විසින් ගොඩනගාපු ශක්තියක් නිසා. අර මූල බීජය අහෝසි වුණාට ඒ බීජය විසින් හදපු ගහට ඵලය උරුම වෙනවා වගේ මුලින් කර්මය කරපු සත්වයා මිය පරලොව ගියාට ඒ චිත්ත පරම්පරාවේ ඉදිරි සිත් සමූහයක් දන්වැලක්සේ ගොඩ නැගෙනකොට ඒ ඉදිරි පරම්පරාවට අර ශක්තිය අර ඵලයක් හැටියට උරුම වෙනවා. එතකොට එහි පවතින සූක්ෂම ස්වභාවය අපට වටහා ගන්නට පහසු නැති වුණාට අපට වැටහෙන හැටියට උපමා උදාහරණ වලින් ওই විදිහට යම් යම් ප්‍රමාණයෙන් කල්පනා කරලා වටහා ගන්නටයි අපිට ඒ කාරණේ සිද්ධ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ විදිහෙන් බලපවත්වන කර්ම ශක්තිය තමයි පුද්ගලයා බෙදා දක්වන්නේ. ඇතම් කෙනෙක් දීර්ඝාෂ විදිහට, ඇතම් කෙනෙක් අල්පාෂ්කව, ඇතම් කෙනෙක් වර්ණවත්ව, ඇතම් කෙනෙක් දුර්වර්ණව, ඇතම් කෙනෙක් පොහොසත්ව, ඇතම් කෙනෙක් දුප්පත්ව. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකාමානව මානවකය සත්වෝ කර්මය ස්වකීය කොට පවතිනවා. ඒක වෙන කෙනෙකුට හිලව් කරන්නට පුළුවන් කමක් නැහැ. තමන් ජනිත කරපු කර්මය තමන් සතුව පවතිනවා. දැන් එතකොට අපිට ප්‍රශ්නේ නැවතත් මතුවෙනවා. එතකොට මම කියලා කෙනෙක් නැත්නම්, සත්වයක් නැත්නම්, පුද්ගලයෙක් නැත්නම්, ආත්මයක් නැත්නම් එතකොට කොහොමද මැරිලා ගියන් පස්සේ ඊළඟට උපදින කෙනා මමත් නෙමෙයි නං, මම නෙමෙයි ඊළඟට උපදින්නේ. මම නම් මේ විදිහටම උපදින්න ඕනේ. හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා ධර්මයේ මේ කාරණේ පැහැදිලි කරන්න නචසෝ නච අඤ්ඤෝ. ඔහුත් නෙමෙයි, හැබැයි වෙන කෙනෙක් කියලා කියන්නට බෑ. ධර්මයේ උපමාවක් දක්වනවා. අපි කැඩපතක් ඉදිරියට ගියාම, කණ්ණාඩියක් ඉදිරියට ගියාම අපි හා සමානම රූප ඡායාවක් කැඩපතේ පෙනෙනවා. දැන් මේ කැඩපතේ පෙනෙන්නේ මමද? කැඩපතේ පෙනෙන්නේ මම නම් මම දෙන්නෙක් වෙන්න ඕනේ. මෙතන ඉන්නෙත් මම, එතන ඉන්නෙත් මම. නෑ එහෙමනම් එහෙම කියන්නට බෑ.
එහෙමනම් ඒ ඉන්නේ වෙන කෙනෙක්ද? නෑ වෙන කෙනෙක් කියන්නට බෑ. මගේ රූප සටහනයි තියෙන්නේ. එහෙමනම් මොකක්ද ඒකට කියන්න පුළුවන්? ඒකට කියන්න පුළුවන් මම නෙමෙයි, හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි, මා නිසා හටගත්තු සටහන. මා නිසයි ඒ සටහන හටගත්තේ. එහෙමනම් ඒ සටහනේ ගති ලක්ෂණ මට සමානයි. මෙතන වෙනසක් ඇති කළොත් එතනත් වෙනසක් ඇති වෙනවා. මෙතන ඇඳුම වෙනස් කළොත් එතනත් ඇඳුම වෙනස් වෙනවා. ඇයි මෙහි සටහන එහි පතිත වෙලා තියෙන නිසා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යන පුද්ගලයා මේ ඊළඟ භවයේ උපදිනවා නෙමෙයි. එහෙම උපදින්නට සත්වයක් පුද්ගලයෙක් මෙහි ඇත්තේ නැහැ. හැබැයි වෙන කෙනෙක් කියලා කියන්නටත් බෑ. අර ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාවේ ඉදිරි සිත් සමූහයක් තමයි දන්වැලක පුරුක් වගේ ඊළඟ භවයේහි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වෙන කෙනෙක් කියලා වෙන කෙනෙකුට ඒ කුසල අකුසල කර්මයන් පවරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි මමයි කියලා අර මුලින් හිටපු පුද්ගලයාත් නෙමෙයි. මේ භවයේ මිනිස්සෙක් වෙච්ච කෙනා ඊළඟ භවයේ තිරිසනෙක් වෙන්න පුළුවන් වෙන්නේ ඔහුම නොවන නිසා. හැබැයි මේ භවයේ මිනිස්සෙක් හැටියට කරපු කුසල අකුසල කර්ම අර තිරිසනාට විඳින්නට වෙන්නේ. ඇයි? මේ මූල බීජය නිසායි අර ඵලය ජනිත වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසා කම්මස්සකා කර්මයේ ස්වකීය කොට පවතින්නේ. කම්මස්සකා මානව කම්ම දායාදා කර්මය තමයි දායාදේ වෙන්නේ. අපේ උරුමය වෙන්නේ. කම්ම යෝනි කර්මය තමයි උත්පත්ති ස්ථානය වෙන්නේ. කම්ම බන්දු කර්මය තමයි නෑදෑයා වෙන්නේ. ඥාතියා වෙන්නේ. කම්ම පටිසරණෝ කර්මය තමයි පිහිට. පිහිට කියලා කියන්නේ අපි රැඳී පවතින තැන. හොඳ හෝ නරක හෝ අපි ඉන්නා තැන තමයි අපට පිහිට. එතකොට කම්ම පටිසරණෝ කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතයි. ඒ කර්මය විසින් තමයි සත්වයා උස් පහත් කොට බෙදා දක්වන්නේ. එතකොට අපි මුලින් සඳහන් කළා මේ කර්මය කරපු පුද්ගලයා වෙතමයි පැමිණෙන්නේ. හැබැයි කරපු පුද්ගලයා වෙත පැමිණෙනකොට දැන් අර අපි මුලින් හිතවන්නේ බීජයක්නේ. බීජය හිටවලා ගහ වැඩෙනකොට ඒ ගහෙන් හැදෙන ඵලය අහල පහල ඉන්න හැමෝටම භුක්ති විඳින්නට පුළුවන්. ඒකේ හැදෙන්නේ විසඵල නම් එහි ඒවා ආග්‍රහණය කරලා ඒවා නිසා අහල පහල ඉන්න මිනිස්සු ලෙඩ වෙන්න පුළුවන්. ඒකේ හැදෙන්නේ රසඵල නම් ගුණාත්මක ඵල නම් අහල පහල ඉන්න මිනිස්සුන්ට පෝෂණය වෙන්න ඒක උදව්වක් වෙනවා. ඒ ගහට පමණක් නෙමෙයි. අන්න ඒ වගේ කර්මෙහි තියෙනවා මුඛ්‍ය ඵලය සහ නිස්සන්ද ඵලය කියලා දෙකක්. මුඛ්‍ය ඵලයයි කියලා කියන්නේ කරපු කෙනාට ඍජුව ලැබෙන විපාකය. නිස්සන්ද ඵලය කියලා කියන්නේ ඒ විපාකයේ විඳිනකොට ඔහු අවට ඉන්න, ඔහුට සම්බන්ධතා තියෙන අයට ලැබෙන කොටස. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු පෙර භවයක යම්කිසි කෙනෙක් කාගේ හරි අතපය කඩලා තියෙනවා. ඒ අකුසල කර්මයේ විපාකයේ හැටියට මේ ජීවිතේ එතනත්ත වාහනයක හැපිලා හරි ගහකට නගින්න ගිහිල්ලා හරි වැටිලා අතපය කඩාගෙන ඇඳට වෙලා ඒකේ පීඩාව විඳවනවා. දැන් ඒක තමයි මුඛ්‍ය ඵලය. දැන් බිරිඳට සහ දරුවන්ට මොකද වෙන්නේ? දැන් අර තැනත්තා තමන් කරපු කර්මයේ විපාක විඳිනවා. බිරිඳ දරුවෝ දොස්තර මහත්තුරු හොයනවා, වෙද මහත්තුරු හොයනවා, පත්තු බඳිනවා, තෙල් ගානවා, නිදි මරනවා. දැන් ඒ මොකටද? ඒගොල්ලෝ අතපය කඩන්න සම්බන්ධ වෙලා නැහැ. අතපය කඩන්න සම්බන්ධ වුණා නම් ඒගොල්ලන්ටත් කඩා ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ ඒ කර්මයට සම්බන්ධ වෙලා නැහැ. කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට ඇයිද ඒගොල්ලෝ විඳින්නේ? ඒ කර්මය විඳින වෙලාවේ මොහු හා සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඔවුන්ට යම් ඵලයක් බෙදී යනවා. එතකොට බෙදී යන ඵලය හඳුන්වනවා නිස්සද්ද ඵලයයි කියලා. අර ගහක් හිටෙවෙන් පස්සේ ඒකේ ඵලය අහල පහල ඉන්න අයට ලැබෙනවා. කුසලයත් ඒ වගේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් සසරේ දන් දීලා තියෙනවා කියලා. එතකොට ඒ දන් දීපු දරුවා මේ භවයේ මවකගේ කුස පිළිසිඳ ගන්න. පිළිසිඳ ගත්තු තැන් පටන් ඒ මවට පියාට බොහෝ සම්පත් ලැබෙනවා. ඔය සමහරු කියන්නේ මේ දරුවා කුසට ආපු තැන ඉඳලා කිරි උතුරන්න වගේ අපිට හරියනවා. ඒ නිස්සන්ද ඵලය. තාම දරුවා ඉපදිලත් නැහැ. ඒකෙම අනිත් පැත්තක් තියෙනවා. සමහර දරුවෝ කුස පිළිසිඳ ගත්තු දවසේ ඉඳලා රැකී රක්ෂාත් නැති වෙලා අසරණ වෙන අවස්ථා තියෙනවා. ඒ කුමක්ද නිස්සන්ද ඵලය. එතකොට කුසල කුසල කර්ම දෙකම ඍජුව Taman වෙත විපාකේ ලැබෙනවා. ඒක තමයි මුඛ්‍ය ඵලය. නිස්සන්ද ඵලය කියලා කියන්නේ ඒ ඵලය විඳින කාලෙට ඒකට කර්මයට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ නැහැ. ඵලය විඳින කාලෙට ළඟින් ඉන්න අයට බෙදී යන කොටස.
හොඳ නරක සියල්ලක්ම කුසල අකුසල දෙපැත්තම ওই විදිහට බෙදී යනවා. එතකොට මේවා ක්‍රියාත්මක වෙන්නේ කවර ආකාරයෙන්ද කියන එක දීර්ඝ කාලයක් සිතලා කල්පනා කරලා හේතුඵල ගලපමින් අපි කාලයක් අධ්‍යයනය කරන්න ඕන. පින්නතුනේ අපිට ඉන්ද්‍රයන්ට ගෝචර නොවන භෞතික දෙයක් වුණත් අපි අර මුලින් සඳහන් කළේ ඒකනේ. දැන් ඉස්සර අපිට අතට පයට අහු වෙන රළු දේවල් තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. අද ටික ටික ඒවා ගැන කල්පනා කරලා හිතලා ඒවට උපකරණ නිර්මාණය කරලා ඊට සියුම් දේවලුත් හසු කරගන්නට පුළුවන් වෙලා තියෙනවාද? සාමාන්‍ය පියවි කනින් අහන්නට බැරි, පියවි ඇසින් දකින්නට බැරි බොහෝ දේවල් අද පුළුවන් වෙලා තියෙනවා අහන්න දකින්න. ඒ කොහොමද? දීර්ඝ කාලයක් ඒවා පිළිබඳව සොයලා විමසලා අධ්‍යයනය කරලා උත්සාහ කරලා උපකරණ හදලා ඉතින් මේ අවශේෂ ශක්තියින් අවබෝධ කරගන්නටත් කලක් ඒ විදිහට කැප වෙන්නට වෙනවා. එක භවයක නෙමෙයි. භව බොහෝ ගණනක ආත්ම බොහෝ ගණනක නැවත ඒ බඳු පරිශ්‍රණයක නිරත වෙන කෙනෙකුට තමයි හේතුඵල වශයෙන් මේ චිත්ත නියාම, කම්ම නියාම වැනි සියුම් කාරණා කෙසේද ක්‍රියාත්මක වෙන්නේ කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එසේ නොවන තාක්කල් මිනිසුන්ට සත්වයින්ට ඒ භව පරම්පරාවක් තුල මේ කර්මයේ විපාක දෙන ආකාරය තබා මේ ජීවිතයේ කර්මයේ විපාක දෙන හැටිවත් තේරුම් ගන්නට පහසු නෑ ගැඹුරින් නොසිතන කෙනාට. ඒ නිසා මේ කාරණා නැවත සිහියේ පවත්වාගෙන අපට දැනෙන ප්‍රමාණයෙන් කර්මය පිළිබඳව සිතලා කල්පනා කරලා තේරුම් ගන්නට උත්සාහ කරමින් අපට නොදැනෙන ප්‍රමාණය පසකින් තබන්නේ නැතිව එය කෙසේ සිදු වෙනවාද කියලා ඒවා අතර තියෙන හේතුඵල සම්බන්ධය. එය වෙනත් කෙනෙකුට මායя තමයි ඒක කළේ, එහෙම නැත්නම් වෙන කෙනෙක් තමයි ඒක කළේ, අනුන් කොඩි වින කරලා තමයි ඒක කළේ කියලා ලෝකේ බොහෝ කොට ඒවා අනුන්ට පවරනවා. එතකොට බාහිර සාධකයකුත් ඒකට බලපවත්වන්නට පුළුවන්. දැන් ගහ හිටෙව්වන් පස්සේ යම් බීජයක් හිටෙව්වන් පස්සේ ඒකට වතුර දාපු, පොහොර දාපු පාරිසරික සාධකත් ඒකට යම් ප්‍රමාණයකට බලපානවා. හැබැයි පාරිසරික සාධක මොනවා වුණත් අර මූල බීජය තමයි ප්‍රධාන ඵලය ඇති කරන්නට මූලික ශක්තිය වෙන්නේ. එතකොට බාහිරින් බලපාපුවා පොඩි කාරණා. ඒවා නිසා සමහර විට ගහ උස නැති වෙන්න පුළුවන්, කුරු වෙන්නට පුළුවන්, ඉක්මනින් විනාශ වෙන්නට පුළුවන්, ඵල රසවත් නැති වෙන්නට පුළුවන්. එහෙම වෙනස්කම් වෙන්නට පුළුවන් බාහිර සාධකත් එක්ක. හැබැයි හැදුවේ පොල් ගහක් නම් ඒකෙන් පොල් හැදෙන්නේ බාහිර සාධක නිසා නෙමෙයි, මූල බීජය නිසා. හැදුවේ කොස් ගහක් නම් ඒකේ කොස් හැදෙන්නේ බාහිර සාධක නිසා නෙමෙයි, මූල බීජය නිසා. ඒ වගේ අපට අන් අය කරන කියන දේවල් නිසා යම් ප්‍රමාණයකට සැප දුක් උස් පහත් වෙන්නට පුළුවන්, යම් විපාක ලැබෙන්නට පුළුවන්, පීඩාව හෝ සහනය උරුම වෙන්නට පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් ඒකට වගකිව යුත්තේ තමන් විසින්ම ජනිත කරගත්තු කර්ම ශක්තියයි. එනිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කම්මස්සකා, මේ කර්මය ස්වකීය කොටයි සත්වයෝ පවතින්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ සියුම් දහම් කරුණු විවරණය කරගෙන හේතුඵල වශයෙන් අධ්‍යයනය කරන්නට, විග්‍රහ කරගන්නට, ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට වෑයම් කරන ලෙස මෙත් සිතින් සිහිපත් කරනවා. ඒ සඳහා මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය, වෛද්‍ය උත්පල ආටිගල මහත්මයා ඇතුළු පින්වත් පිරිස. පින්කමේ ආරමුණු හැටියට දක්වලා තියෙනවා නැසී ගිය ජිනදාස පාතේගම පියාණන්ට සහ පාතේගම පවුලේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම.
දෙසැම්බර් 10 වන දින 87 වෙනි ජන්මදිනයේ සැමරූ අනදා විජේසිංහ ආදරණීය මව්තුමියට ආශිර්වාද කිරීම. ඒ වගේම වෛද්‍ය උත්පල ආටිගල මහත්මයාගේ සහ නීතිඥ සමිත ආටිගල මහත්මයා ඇතුළු ඒ දරුවන්ගේ ආදරණීය මව්පියන් ධනපාල ආටිගල පියාණන් සහ මිලිසන්ට් ආටිගල මෑණියන් අතුල ආටිගල සහෝදරයා ඇතුළු ආටිගල පවුලේ මිය පරලෝකීය සියලු ඥාතීන් ඒ වගේම මර්වින් කොලරත්න මාමා සහ එම පවුලේ මියගිය ඥාතීන් ඒ වගේම චේතනා රත්නායක මෞතුමිය ඇතුළු මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණත් ආදරණීය මෞතුමියට ආශිර්වාද කිරීමේ අරමුණත් පෙරදරි කරගෙනයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. බොහෝ දෙනාට දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමය පින්කමක් සිදු කරගත්තා. තම තමන් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණමය කුසලයක් සිද්ධ කරගත්තා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා. 87 වෙනි ජන්මදිනයේ සැමරූ අනදා විජේසිංහ ආදරණීය මෞතුමිය ඇතුළු මේ පින්වත් හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලෝ යන්නට දුණු මෙහි නම් සඳහන් කළ ආදරණීය මව්පියන් ජිනදාස පාතේගම පියාණන් ඇතුළු ඒ පාතේගම පවුලේ මිය ගිය සියලු දෙනාමත් ඒ වගේම ධනපාල ආටිගල පියාණන් මිලිසන්ට් ආටිගල මෑණියන් අතුල ආටිගල සහෝදරයා ඇතුළු මිය පරලෝකීය මේ නම් සඳහන් කළ නොකළ සියලු දෙනා මේ කුසල් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාට මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි शरणं गच्छामि